සමාජ සංගායනා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චතෝහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ යථාබතං නික්ඛින්තෝ එවං නිරයේ කතමේහි චතුහි අස්සද්දෝ හෝති දුස්සීලෝ හෝති කුසීතෝ හෝති දුප්පඤ්ඤෝ හෝති. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් පින්වත්නි ඔබ හැමදෙනාම නිදුක්ව නිරෝගීව සුවපත්ව සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ ජීවිත ගමනේ හැම සැනසෙල්ලක්ම වේවා. ඒ උතුම් ධර්මාබෝධයෙන් වේවායි ඊටමත් කරුණාවෙන් පළමු කොට අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. මේ පින්බර උදෑසන පින් සිතුවිලි වලින්ම දවස ආරම්භ කරන්න පින්වත්නි. ගෙදරක බොහෝ කටයුතු වැඩිහිටියන්ට පැවතුනත්, රැකියාවට යාම වෙනුවෙන් ඔබ කටයුතු කළත්, අධ්‍යාපන ලබන දරුවෝ වුණත් ඔබේ දවස පින් සිතුවිලි වලින් ආරම්භ කරන්න. පැවිදි ජීවිතයක් ගත කළත් අප පළවෙනි සිතුවිල්ල සකස් කරගන්නේ මෛත්‍රී සහගතවයි. තථාගත බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ ඔස්සේ මහා කරුණාව, මහා ප්‍රඥාව මතු කරලා සිත සුවපත් කරගෙන තමන්ට දක්වන හිතවන්ත භාවය වගේ මේ ලෝකේ සියලු මිනිස්සයෝම, සියලු සත්වයෝම සුවපත් වේවා කියලා මෛත්‍රී චේතනාව සිතෙහි උපදවාගෙනයි දවස ආරම්භ කරන්නේ. හිතට මහත් වූ සුවයක්, සැනසෙල්ලක් තියෙනවා. මා ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා දවස ඒ ලෙසින් ආරම්භ කරන්න. යම් විටක ඊයේ දවස පසුගිය කාලය නිසා ඔබේ හිත තුළ ගැටලු, දුක් කරදර, ඔබේ වචනයෙන් නම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. එනමුත් ගත ලෙඩ වුණත් හිත ලෙඩ කරගන්නේ නැතුව ඔබ ජීවිතයට මුහුණ දෙන්න ඕනේ. ගත ලෙඩ වෙනකොට බෙහෙත් කරන්න පුළුවන්. හැබැයි හිත ලෙඩ වුණොත් ඔය කියන බෙහෙත් වලින් ප්‍රතිකාර කරන්න බෑ. හිත ගිලන් වුණොත් ඔබ බලාපොරොත්තු වෙච්ච මේ ප්‍රශ්න විසඳුණත් හිත ගිලන් වීම නිසා ඊළඟට අනුක්‍රමයෙන් කයත් ගිලන් වෙලා නැගිට ගන්න බැරි කෙනෙක් වුණොත්, සිහිය ව්‍යාකූල කෙනෙක් වුණොත්, හිත ගිලන් කරගෙන සිටපු වෙලාවේ කතා කරපු හැසිරිච්ච දේවල් නිසා පෞල් පරිසරයේ පටන් ප්‍රිය අයත්, යහළු මිතුරන්ගේ හා පෙරාතුව තමන්ට උදව්වට උපකාර කරපු අයගේ පටන් අමනාප වෙලා තිබුණොත්, ඔබේ හැසිරීමෙන් ඔබේ චරිතයට ඔබ පීඩා ඇති කරගෙන තිබුණොත්, දැන් ප්‍රශ්න විසඳුණත් ඔබ මහ විපතක් කරගෙන සිටින්නේ. මෙන්න මේ නිසා දවස ආරම්භ කරනකොට මෛත්‍රී සහගත සිතින්, පිරිසුදු සිතෙන් දවස ආරම්භ කරන්න. කාලයක් තිස්සේ තිබුණු ප්‍රශ්නවලටත් උත්තර හොයන්න ඔබට හොඳ සිතක්, ශක්තිමත්
පාත්ත ගන්න පුළුවනි. ඊයේ දවසේ ගැටලු සහගත තිබුණත් ඒව විසඳ ගන්න හෝ තවදුරටත් විසඳුනේ නැති වුණත් ටිකක් කල් ගියත් හැබැයි කයත් ගිලන් කරගන්න නැතුව සිතත් ගිලන් කරගන්න නැතුව දුර්ලභව ලැබූ මනුස්ස ජීවිතය පාත්ත ගන්න ඕනේ කියලා ඔබට දැක ගන්න පුළුවනි. ඒ වගේම සංසුන්වත් ජීවිතයේ යහපත්වත් ගැටලු හැකිතා දුරට අඩු කරගෙන භෞතික වශයෙන්ුත් රැකියා වෘත්තීය ව්‍යාපාර වශයෙන් හෝ පෞල් ජීවිතයේ තුල හෝ ඇසුරු කරන අය කෙරෙහි හෝ තමන්ගේ කරන කියන කටයුතු වල හෝ ගැටලු අඩු කරගෙන හැකිතා දුරට සතුටින් අපි ජීවත් වෙනවා කියන අයටත් දවස ආරම්භ වෙන්න ඕනේ පින් සිතුවිලි වලින්මයි. ඒට හේතුව කොහොම ජීවිත ගත කළත් අපි සියලු දෙනාම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස පරිලාහ ඔස්සේ ගමන් කළ යුතු වෙනවා. මේ වලට මුහුණ පාන්න වෙනවා. ලෙඩ වෙනවා, දි รา ගෙන යනවා. දැන් මේ ලෙඩවීම මේ කාලය තුල වෛරසය සමගි මුදල් තියෙනවද නැද්ද, උගත්ද නූගත්ද කියන ගැටලුවක් නැහැනේ පින්වත්නි. මහා වෛද්‍යවරයෝ විශේෂඥයෝ කියන අය පවා ලෝකේ ඕනම තැනක ඒ අයත් මේකට ගොදුරු වුණා. අපි ඕනම කෙනෙක් ගොදුරු වෙනවා. ඒට හේතුව උපන් රට ජීවත් වෙන පරිසරය කුමක් වුවත් උගත් නූගත් ලෞකික විෂය දැනුම අනුව කුමක් සඳහන් කළත් ධනිය තියෙනවාද දුප්පත්ද පොහොසත්ද කියලා සඳහන් කළත් බාහිර පෙනුම කුමක්ද කියලා සඳහන් කළත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය දරාගෙන සිටින අපි සියලු දෙනා අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත් හට අරගෙන බිඳී නැතිව යනවා. එහි ස්ථිර සදාකාලික ස්වභාවයක් නැහැ. මෙන්න මේ ස්වභාවයට අපි උරුමයි. එහෙමනම් අපි සියලු දෙනාම මේ ස්වභාවයට උරුම නම් අපේ සිත සෝවත්තිකෝ පීති ගමනියෝ සුවසේ නිරාමිස ප්‍රීතියෙන් අපි අපේ ජීවිතය පවත්වා ගත යුතු නේද? සුසුකං වත ජීවාම සුවපත් වූ සිතකින් නිරන්තරයෙන් අපේ හිත ජීවිතය පවත්වන්න අපි අදිෂ්ඨාන කරගත යුතුමයි. ටිකක්වත් මේ කියන දේ නුවණින් හිතලා බලන්න. පින්වත්නි, ඔබටම දැනේ ඔබට හිතවන්ත නම් මට හිතවන්ත වූ මට යහපත් වූ දෙයක් නේද මේ සඳහන් කරන්නේ. තණ්හා මදමාන දිට්ඨියෙන් තොරව ඔබට හිතවන්ත වෙනකොට මතකද වචන පෙළ? තණ්හා මදමාන දිට්ඨියෙන් දැඩි තෘෂ්ණාවෙන් මම මගේම කියලා ඔක්කොම ලබන්නයි මට ඕන විදියට කියන තණ්හා මද මාන දැඩි ආසාවන් මතු කරගෙන තමන් උසස් කළ අනිත් අය පහත් කොට සලකන එවැනි ස්වභාවයකින් තොරව දිට්ඨි මමමයි හරි අනිත් අය වැරදි. එහෙම නැත්නම් මේ ජීවිතයේ සදාකාලිකයි මට ඕන විදිහට පවතින්න පුළුවන්. නැත්නම් මේ ජීවිතේ මෙතනින් ඉවරයි. ඔය හොඳ නරක කියලා ඉගැන්නුවට කිසිවක් නැහැ. කැමැති අරමුණු ඉටු කරගෙන ජීවත් වෙන්න ඕනේ. අන්න එවැනි දිට්ඨියෙන් හෝ බැහැර වෙලා තණ්හා මදමාන දිට්ඨියෙන් තොරව ඔබට හිතවන්ත වෙන්න. ඒ සඳහා පින් සිතුවිල්ලකින් දවස ආරම්භ කරන්න. බුදුරජාණන් වහන්සේ සරණ ගිය අයට ආරාධනා කරන අනන්ත බුදු ගුණ මෙනෙහි කරලා අනන්ත බුද්ධානුභාවයෙන් සිත තුළ බුදු ගුණ මෙනෙහි කරනකොට වචන සිතුවිලි වචන ක්‍රියා යහපත් වෙනවා. යම් විටක අනිකුත් ආගම් අදහ නැත්තෝ තමන්ගේ ශාස්ත්‍රවරයාගේ ගැන ඒ දහම මෙනෙහි කරලා දවස ආරම්භ කරන්න. සියලු දෙනාටම පොදුවේ රටක් ජාතියක් ආගමක තොරව මෛත්‍රිය තමාට දක්වන හිතවන්ත භාවයේ වගේ තමන්ගේ පෞල් පරිසරයේ පටන් මුළු ලොවක්ම මිනිසයන් පමණක් නේ සියලු සත්‍යෝම සුවපත් වේවා මුළු ලොවටම යහපතක්ම වේවා කියන අදහස සිතේ පාත්තන්න. අන්න ඒ සිතුවිල්ල අපේ හිත තුළ පුරුදු වෙනකොට මගේ ලෝකය සම්පූර්ණයි කියන තැනක සිතේ සකස් වෙනවා. පින්වත්නි, ඒ අදහස ඉදිරිපත් කරලා මා ඔබට අද දවසේ පෙන්වා දෙන්නේ නිරය සග්ග නික්කිට සූත්‍ර දේශනාව ඔස්සේ නිරයට වැටෙන්නේ නැතුව සුගතිය උරුම කරගන්න කොහොමද කියන අදහස් පෙළක් පෙන්වා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කරුණු හතරෙන් යුක්ත වුණොත් ඔසවාගෙන ගිහිලා බහා තබන වගේ නිරයක තමයි උපදින්න වෙන්නේ. බෞද්ධ දර්ශනය තුල සතර අපායක් උගන්වනවා. නරක, තිරිසන්, പ്രേත, අසුර කියන සතර අපායක්. හතරක් නෙමෙයි, නරකයේ පමණක් කොටස් 136ක් පෙන්වලා දීලා තියෙනවා. ඒ තැනක ඉපදුනොත් කරන ලද විපාකයේ අකුසල විපාකයන්ව ගෙවන්න වෙනවා. පින් අනුමෝදන් වෙන්න බෑ. තිරිසන් සතුන්ට පින් අනුමෝදන් වෙන්න බෑ. പ്രേත විශේෂ කොටස් හතරක් දැක්වුවා. එයින් පින් අනුමෝදන් වෙන්න පුළුවන් පරදත්ත උපජීවී කොටස විතරයි. නිජ්ජාම තන්නික කාලකංජික කුප්පිපාසික
ගිනි අරගෙන ඇවිලිලි ඉන්න പ്രേත කොටස්, කැතකුණු තියෙන තැන්වල හටගන්න പ്രേත කොටස්, යෝගයෙන් බඩගිනි කියන නිරන්තරයෙන්ම කුසගින්නෙන් අපවිත්‍ර දෑ හොයාගෙන එන പ്രേත කොටස්, එයට පින් අනුමෝදන් වෙන්න බෑ. පරදත්තූප ජීවී කොටසට පමණයි. ඒ වුණත් ඒක പ്രേත කොටසක්. අසුර පින්වත්නි, එයත් එක්තරා പ്രേත කොටසක්, යක්ෂයන් වගේ. මේ ධර්ම කතාවේ පෙන්වම් කළේ සතර අපායෙන් හරියට ඔසවාගෙන ගිහිලා සතර අපායේ නැගිටිනවා වගේ මෙන්න මේ කරුණු හතරෙන් යුක්ත වුණොත් මොනවද ඒ කරුණු හතර? ශ්‍රද්ධාව නැතිකම අස්සද්දෝ හෝති. ශ්‍රද්ධාවෙන් බැහැර වෙනවා. ඒ වගේම දුස්සීල වෙනවා. කුසීත වෙනවා. දුෂ්ප්‍රඥ වෙනවා. නැවතත් ඒ හතර සඳහන් කළොත් ශ්‍රද්ධාව නැහැ. ඒ වගේම සිල්වත්කම නැහැ, දුස්සීලයි. ඒ වගේම කම්මලී කුසීතයි. ඊළඟට ප්‍රඥාවක් නැහැ, අඥානයි. මෙන්න මේ හතරෙන් යුක්ත වුණොත් එයාගේ හිත තුල නිරන්තරයෙන්ම චිත්තක්ෂණ පාසාම සකස් වෙන්නේ පාපී සිතුවිලි. කෙටියෙන් සඳහන් කළ ලෝභය, දේශය, දේශයෙන් තරහව, මෝහය, අනෝබෝධය. හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියන අවබෝධයෙන් තොරව ඇසට රූප, කනට ශබ්ද වශයෙන් දකින, ඇහෙන, දැනෙන මේ සියල්ලම හොඳින් හෝ නරකින් ඒක මගේ කරගන්න හදනවා. තමා සතු කරගන්න හදනවා. සතු කරගන්න බැහැ නම් තරහ ගන්නවා, පස්පව කරගන්නවා. තමා සතු කරගත්ත දේවල්, අයිති කරගත්ත දේවල් පවා ඊළඟට ඒව වෙනස් වෙනකොට හඬා වැළපෙනවා. ඒක තේරුම් ගන්න බෑ. එහෙම නැත්තම් ඒ තමා සතු කරගත්ත දේවල් පවා වෙනස් වෙනවා. අනිච්ච ස්වභාවයෙන් යුක්තයි. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි, දුක්ඛයි. සියලු ධර්මතාව අනත්තයි. මේ නිසා පණ ඇති පණ නැති සියල්ලම හට අරගෙන බිඳී නැතිව යනවා. Taman කැමති කියලා ලබාගත් දේවල් පවා ස්වාමියා බින්ද, දෙමව්පියෝ, දරුවෝ, ගේ දොර, ධනය, හිතින් ඇති කරගත් ඉගෙනීම, විශේෂයෙන්ම සම්මාන, ඔය ඔක්කොම දේවල් පණ ඇති පණ නැති සියල්ලම වෙනස් වෙනවා. එතකොට වෙනස් වෙනකොටත් හඬා වැළපෙනවා. ඒ නැති වුණත් ඒ ලබාගත් දේ ඇතේ කියලා හිතේ තෘප්තිමත් භාවයක් නැහැ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ හිතේ ස්වභාවය තමයි අතෘප්තිකර, හැමතිස්සෙම අසම්පූර්ණයි. මේ හිත මනාකොට පුරුදුකට නැත්තම් හට අරගත්ත හැම දෙයක්ම නැති වෙනවා. සම්මුතියටයි අපි මේ මම මගේ කියලා පවත්වන්නේ. ඒ දේ සීලේ පිහිටල විනය ශික්ෂණයෙන් කටයුතු කරනවා. හැබැයි පරමාර්ථ වශයෙන් මේ සියල්ල හට අරගෙන බිඳී නැතිව යනවා. කිසිවක් ස්ථිර සදාකාලික නැහැ. ඒ නිසා කිසිවක් හිතෙන් දැඩිව ගන්නෙ නැහැ කියලා, උපාදානය කරගන්නේ නැහැ කියලා හිත මනාකොට පුරුදු කරේ නැත්තම් පින්වත්නි, ලබාගත දේ කෙරේවත් සතුටක් නැහැ, අතෘප්ති කරයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ හිත අතෘප්ත කර පෘථග්ජන හිත දෙනකන් හොඳයි. දුන්නට පස්සේ ටික වෙලාවකින් ටික දවසින් ඇතේ කියනවා. දැන් අලුත් පෙනුමක්, අලුත් හඬක්, අලුත් ආග්‍රහණයක්, අලුත් රසයක්, අලුත් ස්පර්ශයක් නිතරම මදි කියන අතෘප්ති කර මේ ස්වභාවය සකස් වෙනවා. අකමැති වස්තුත් එක්ක ගැටෙන්න තරහවටපත් වෙනවා. පින්වත්නි, මේ ස්වභාවයෙන් තමයි හැම මොහොතකම චිත්තක්ෂණයක් පාසා සකස් වෙන්නේ. ඔබේ වචනයෙන් සඳහන් කළොත් මහා පව් කන්දක් වගේ ජීවිතයකට සකස් වෙනවා. දැන් පින්වත්නි, මේ සඳහන් කරන්නේ මෙන්න මේ දහම් පෙළ මනවින් සකස් සිතේ නගාගෙන දුගතියෙන් වැටෙන්නේ නැති වෙන සුගතිය උරුම වෙන්න ඕනේ. බෞද්ධ දර්ශනය අනුව වහවහ නිවන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස සිත මෙහෙවන්නේ. නමුත් අඩුම ගණනේ සතර අපායෙන් ගැලවිලා, එනම් නිරයෙන් අපායෙන් ගැලවිලා සුගතියවත් උරුම වෙන්න ඕනේ. හැබැයි මේ කතා කරන්නේ මේ මරණින් පස්සේ ජීවිතය ගැන පමණක් නෙමෙයි. සුගතිය උරුම වෙන ජීවිත මෙලව ජීවිතයේ සතුටින් ජීවත් වෙන්න ඕනේ. සතුටේ ධර්මානුකූල සතුටින්, ධර්මයේ පෙන්වා දෙන සතුටින් ජීවත් වෙනවා කියන්නේ මරණින් මතු ජීවිතය පෙන්වනවා. හැබැයි ජීවත් වෙන්න ඕනේ මේ ජීවිතය. මේ ජීවිතය ජීවත් වෙනවා කියන ඔබ ඉස්සෙල්ලම සතුට ලබන්නේ මේ මොහොතේ, මේ ජීවිතය තුළ. ඒ වෙනුවෙන් පළවෙනි දේ තමයි ඔබ වරද්දාගන්නේ නැති වෙන්න නම් ශ්‍රද්ධාවන්ත කෙනෙක් වෙනවා. නමුත් සතර පහේ නැත්තම් නිරේ වැටෙන්නේ මෙහෙම වුණොත්. ඒ තමයි ශ්‍රද්ධාව නේ අශ්‍රද්ධාව. මොකද්ද ශ්‍රද්ධාව කියන්නේ? සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං ආදී වශයෙන්. තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පහදින්න ඕනේ. ගුණ දැන පහදින්න ඕනේ. කවුරු හරි කියපු නිසා නෙමෙයි. එහෙම නැත්නම් අහපු නිසා නෙමෙයි. අහපු කිවි අපි විමසන්න බලන්නේ නැතුව මට ඇහුණ නිසා නෙමෙයි කියන අදහස. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අරහං නම් වනසේක. තථාගත බුදුරජාණන් වහන්සේ සංසාර ගමන යථා ස්වභාවයේ නුවණින් දුටුවා.
සියලු සත්‍යෝම අතීත සංසාර ගමනේ වැඩිපුරම උපත ලබා තිබෙන සතර අපායයි. මේ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතය බොහෝම වටිනවා. එම් ප්‍රයෝජනයක් ගන්න ඕන. වැඩිපුරම සතර අපාය පිළිලා අප්‍රමාණ කාලයක් දුක් විඳ ඊට හේතුව ආශ්‍රව, තෘෂ්ණාව, කෙලෙස්. අන්නේ තෘෂ්ණාව, ආශ්‍රව, කෙලෙස් ප්‍රහාණය කරන නුවණත් ආසවක්ඛය ඥානය නමින් භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්තා. උබ්බේ නිවාසානුස්සති, චුතුප්පපාත, ආසවක්ඛය ත්‍රිවිද්‍යා ඥාන. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ අරහන් බුදු ගුණයෙන් යුක්තයි. භාග්‍යවතුන් වහන්සේට සියලු දෙවි බඹ මිනිසුන්ගේ ආංශ ප්‍රතිපත්ති පූජාවන් ලබන්න සුදුසුයි. ඒ අරහන් බුදු ගුණයට දැන් අපේ හිත යොමු කරන්න ඕනේ. ඒ නිසා සංසාර ගමන ඇති භයානක බව නුවණින් දැකලා දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතය ගැන අවබෝධ කරගෙන හැකිතා දුරට යෝනිසෝ මනසිකාරයෙන් සතියෙන් සති සම්පජඤ්ඤයෙන් සිහිය පාත්තලා සම්මත ලෝකයේ තුල විනය ශික්ෂණය පිහිටා කටයුතු කරනවා. පරමාර්ථ වශයෙන් හිත නිදහස පාත්ත ගන්නවා. මෙන්න මේ විදියට බුදුරජාන් වහන්සේ කෙරෙහි අරහන් සම්මා සම්බුද්ධෝ වශයෙන් ඒ බුදු ගුණ දැන පහදිනවා කියන්නේ තමාගේ හිත තුළට ඒ ගුණය පුරුදු වෙන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. නැත්තම් ලක්ෂ වතාවක් ඉතිපිසෝ භගවාරහං ආදී වශයෙන් ගාථාවන් සජ්ජායනා කරාට බුදු ගුණ කියමින් හිටියට තමන්ගේ හිත තුළ බුදු ගුණ වැඩිලා නැත්තම් ප්‍රයෝජනයක් නැහැ. සමහර අය ගැන එහෙම කියනෝනේ කරුණාවෙන් කියන්නේ හිත රිදවන්න නෙමෙයි. කියන්නේ නම් බුදු ගුණ. ඒ වුණාට හිතන්නේ කරන්නේ නම් මහා නපුරුකම් කියලා කරන්න පුළුවන්. කියන්න පුළුවන්. එහෙම විය යුතු නේ. වෙනත් ආගම් දර්ශනයක් වෙන්න පුළුවන්. ශාස්ත්‍රවරු හොඳ දේ කියනවා, ඉගැන්නුවා, ඒව කියනවා. නමුත් කියන අය අහන අය මොනවද කරන්නේ? ඒ ශාස්ත්‍රවරයන් වහන්සේලා උගන්වපු ඒ දහම් මඟ නෙමෙයි නේද මේ අනුගමනය කරන්නේ කියලා හෙන්න පුළුවන්. ඉන්සා ශ්‍රද්ධාවටපත් වෙන හැම ඇත්තෝ බෞද්ධ දර්ශනයේ තුල නම් අර නවආරහාදී බුදු ගුණම මෙනෙහි කරලා තාම රහත්ුනේ බුදුුනේ නැති වුණාට ඒ මගට බැසගත් අනුක්‍රමයෙන් පාරමී ධර්ම සම්පූර්ණ කරනවා කියන අදහසින් ඒ මාර්ගයට යොතු වෙන්න ඕනේ. එතකොට මේ ශ්‍රද්ධාව සම්පසාදන ලක්කන සද්ධා, සම්පක්ඛන්දන ලක්කන සද්ධා. ශ්‍රද්ධාව හය ආකාරයකින් දැක්වුවා. කොටස් දෙකක් දැක්වුවොත් ලෝභාදී කෙලෙස් සංසිඳන ආකාරයට එන්න ඕනේ. කාමාදී අකුසල ධර්ම බැහැර වෙන ආකාරයට හිත තුල සකස් වෙන්න ඕනේ. බුදු ගුණ මෙනෙහි කරනකොට තමාගේ හිත එහෙම වෙන්න ඕනේ. එහෙම නොවුනොත් ඒකට කියනවා අශ්‍රද්ධාව. අසද්දෝ හෝති. ශ්‍රද්ධාවක් නැහැ. පාපයට යොමු වෙනවා. රහසෙන් පවා පව් කරන්න පුළුවන්. සිත, කය, වචනය කියන තුන්දරිම වැරදි කරන්න පුළුවන්. කයෙන් ප්‍රාණඝාත, සොරකම්, කාමීත්‍යාචාර. ප්‍රාණඝාත කිව්වේ පින්වත්නි අනුන්ගේ ජීවිතේ නැති කරනවාම කියන අදහස ගැඹුරු තැන. ඒිට පෙර ආතුව නිහිත දණ්ඩ, නිහිත සත්ත්‍ය, ලජ්ජී දයාපන්නා සබ්බපාන භූත හිතානුකම්පී. නපුරු අදහසකින් දඬුමුගුරු දරන්නේ නැතුව, අව්‍යායුධ දරන්නේ නැතුව දැන් අපි හිතමු වෛද්‍යවරයෙකුට යම් ආයුධයක් අවශ්‍යයි සැත්කමකට ජීවිත බේර ගන්න. නපුරු කෙනෙකුට හසු වුණොත් පුංචි අවියක් ඇල්පෙනෙත්තක් වුණත් ජීවිතයට විපතක් කරන ඇසකට වගේ යමකට විපතක් කරන්න. ඒ නිසා නපුරු අදහසින් දඬුමුගුරු ආයුධ දරන්නේ නැතුව පාපයට අවබෝධයෙන් ලැජ්ජාවක්, පාපයට අවබෝධයෙන් කවුරුවක් නැති තැන වැරදි කරන්න, සමාජයේ ඉදිරියේ වැරදි නොකර රහසේ වැරදි කරන්න, දොරවසාගෙන වැරදි කරන එහෙම නැතිව හුදේකලාවක මහවණේක හිටියා අවබෝධයෙන් පාපයට ලැජ්ජාවක් ඇති කරගෙන සියලු සත්‍යයන් ප්‍රාණීන් කෙරෙහි දයාවන්තව හිත පාත්තනවා කියන තැනකට අපේ හිත සකස් වෙනවා. ශ්‍රද්ධාවන්ත හිතක ස්වභාවය එහෙමයි. ඊළඟට දුස්සීල ස්වභාවයෙන් බැහැර වෙනකොට එහෙමයි. නැත්තම් දුස්සීල ස්වභාවයටපත් වෙනකොට කයින් අර ප්‍රාණඝාත ආදී අකුසල ධර්ම. ඊළඟට වචනේ බොරු කීම්, කේලම්, පරුස වචන, හිස් වචන. පින්වත්නි වචනේ නැත්තම් කටේ තියෙනවා කෙටේරියක්. සමහරුන්ගේ වචන හදවත සිදුරු කරන තුවාලයක් කරනවාට වඩා මහා විපත් සිදු කරන බව පැහැදිලි. සමහරු කියනෝනේ පින් සිද්ධ වෙයි. මට ওই විදියට කතා කරන්න එපා. නුඹ ඔය වචන කතා කළ මට අවමන් කරනවා. මගේ හිත රිදෙව්වා, මගේ හිත බින්ද. මට ජීවත් වෙන්නේ නැති වෙන තරමට මාව පහත් කළා, මට කතා කළා කියලා හිතෙන්න පුළුවන්. පින්වත්නි, ඒ නිසායි බෞද්ධ දර්ශනයේ තුල හතරවෙනි ශික්ෂාපදයේ පිළිවෙලින් සඳහන් කළොත් පංචශීලයේ මුසාවාදා බොරු කියන්න එපා කියලා නිරන්තරයෙන් පොරොන්දු කරන්නේ. ඒ තුල බොරු කීම, කේලාම් කීම, පරුස වචන, හිස් වචන මේ ඔක්කොම අයිති. කරුණාවෙන් හිතලා බලන්න. අහගෙන ඉන්න අය කරුණාවෙන් තවත් කෙනෙකුට අනුක්‍රමයෙන් බලෙන් කියන්න බෑනේ කාටවත්.
අනුක්‍රමයෙන් කරුණාවෙන් ඒ දේ පුරුදු කරන්න පුළුවන් නම් කියන්නම දෙයක් නැත්තම් ධම්මීවා කතා අරියෝවා තුම්මී භාවා. කියන්න කරන්න හොඳ දෙයක් නැතිනම් නිස්සද්දව සිටින එක හොඳයි. හැබැයි නිස්සද්දව සිටින එකත් අරියෝවා තුම්මී භාවා. ආර්ය නිස්සද්දතාවයෙන් හොඳ දෙයක්ම හිතන්න ඕනේ. නැත්තම් නිස්සද්දව ඉන්නවා කියලා රාගයෙන්, දේශයෙන්, තරහවෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් නිස්සද්දව ඉන්න පුළුවන්. එය නොවේ. කරුණාවෙන්, මෛත්‍රියෙන් පිරිපුන් වෙච්ච හිතකින්ම ආර්ය නිස්සද්දතාවයම පවතින්න ඕනේ. එයයි ඒ සඳහන් කළේ. ඊළඟට සිතින් අවිජ්ජා දැඩි ආසාව, ව්‍යාපාදයේ තරහව, ඒ වගේම මිච්ඡා දිට්ඨි, දුන් දේ විපාකනේ නැත්නම් දානි විපාකනේ, යහපත් වූ සිරිත් විරිත්වල විපාකනේ, ගරු කිරීම වල වැඩිහිටියන්ට ගරු කිරීම වශයෙන් විපාකනේ, හොඳ නරක ආදී වශයෙන් කුසල අකුසල පව් පින් කියලානේ ආදී වශයෙන්. පින්වත්නි මෙන්න මේ ආදී වශයෙන් දැඩි ආසාවයි තරහවයි ඔය වැරදි දැක්ම මේ දේවල් වලින් බැහැර වෙනකොට බැහැර වෙන්න ඕනේ. ඒකට කියනවා සිතින් පිරිසුදු වෙනවා කියලා. එහෙම නැත්තම් අර කයිනොත් වැරදි, වචනයොත් වැරදි, සිතුවිල්ලොත් හැකිතා දුරට වැරදි. මේවා ඔක්කොම එකට කරේ නැති වුණාට එකින් එක ඕනෝන්ට උදව් උපකාර කරගෙන කරන්න පුළුවන්. දැන් පාපී සිතුවිලි, තරහ, වෛර, ඊර්ෂ්‍යාව, දැඩි ආසාව, රාගයත් එක්ක ඇති වුණාම එයා කතා කරන ඒවායි, එයා හැසිරෙන විදියයි, ඒතර තමයි සොරකම් කරනවා, ගහ බැන ගන්නවා, ජීවිත නැති කරනවා, රහස වැරදි කරනවා, බොරු කේලාම් කියනවා, පරුස වචන කියනවා, හිතේ තරහෙන්මයි ඉන්නේ. බලන්න. මාරුවෙන් මාරුවට අර ඔක්කොම දේවල් සිද්ධ වෙන දුස්සීල. මෙලව ජීවිතෙත් අපාය ජීවත් වුණා වගේ, මෙලව නෙමෙයි අපාය තියෙන්නේ. නමුත් සඳහන් කළොත් සාමාන්‍ය නුඹ නම් හරියට අපායක ජීවත් වෙනවා වගේම තමයි. සමහරට භෞතික වස්තු නම් නපුරුකම් කළ හොඳ විදියට අරගෙන ඉන්නවා කියන්න පුළුවන්. නිදාගන්න ඇඳ, ඉන්න ගෙදර, යාන වාහන හොඳින් තියෙනවා කියලා. හැබැයි හිතින් නම් පිච්චෙනවා වගේ, බුරබුරා නැගෙන ගිනිදැල් වලට මුහුණ පානවා වගේ ජීවිතේ නම් අපායක ඉන්නවා වගේම තමයි. අපාය පෙනිපෙනී ජීවත් වෙනවා. හැම හුස්මක්ම ගින්දරක් වගේ සැකෙන් ඉන්නේ, බයෙන් ඉන්නේ. නීතියට හසු වෙයිද? තවත් කෙනෙක් මේව දැනගෙන මට නිඳා කරයිද? මහා නපුරු මිනිස්සෙක් කියලා මගේම හිත මට දොස් කියයිද? එහෙමත් වෙනවනේ. අත්තානුවාද බය. තමන්ටම තමන්ගේ හිත දොස් කියාගෙන තමන්ට බය දැනෙනවා. තමන්ටම තමන් උපවාද කරගන්නවා. අනිත් අය ඉදිරියේ ඉන්නකොට මම නපුරු මිනිස්සෙක් නේද? රවට්ටගෙන නේද ඉන්නේ කියලා හිතනකොට මිනිස් සිත් වලට දැනෙන ඒ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. පරානුවාද බය, අනිත් අය දොස් කියනවා. දණ්ඩ බය, මේ ජීවිතෙම දඬුවම් විඳින්න මේ මොණයන් වෙලාවකදී හරි දඬුවම් විඳින්න වෙයි. පින්වත්නි, මොණයන් වෙලාවකදී හරි කර්ම ශක්තියක් තියෙනවා. මොණයන් වෙලාවකදී හරි මේව මතුවෙනවා. ස්වභාව ධර්මයෙන් හෝ විපතක් වෙන්න පුළුවන්. බුදුදහමේ ditta ධම වේදනීය කියලාත් කියනවා. එක කොටසක් ජවන් සිත්වලින් මෙලොව වශයෙන්ම විපාක දෙන්න පුළුවන්. ඊළඟට දුක්ගති බය මරණයෙන් මතුනම් දුගතියෙම උපදින්න වෙනවා. නික්කිට නික්මිල වැටෙන්න සිද්ධ වෙන්නේ කොතනටද? දුගතියකටම තමයි යන්න වෙන්නේ. දැන් මතක ශ්‍රද්ධාවත් නැහැ, දුස්සීලයි, ඊළඟට කුසීතයි. ඔය ඔක්කොමත් එක කුසීත කිව්වේ කම්මැලි ගතිය. හැබැයි වැඩක් නොකර ඉන්නවාම කියන අදහස නෙමෙයි. හිතේ ඇතිවන මලානික ගතිය මේ සඳහන් කරන්නේ. ඉන් අදහස් කළේ ධර්මයට යොමු වෙන්නේ. හොඳ නරකට යොමු වෙන්නේ. හැබැයි නරක දේවල් වලට යොමු වෙන්න පුළුවන්. ඔය සාමාන්‍ය ජීවිත වුණත් පින්වත්නි කම්මැලි කියන දුම් වැටි පානය කරන්න, මත් වතුරට වෙනයන් තමන්ගේ අර රාගයේ සිතුවිලි පිට කරන්න, ඒ වලට නම් බොහොම කර්මන්නේ වගේ හැසිරෙන බව පේනවා. ඔබ හිතලා බලන්න පින්වත්නි. හැබැයි කුසලයට යහපතට යොමු වෙන්නේ නැහැ. ඉගෙන ගන්න දරුවෙක් වුණත් ඉගෙන ගන්න උත්සාහ මහන්සි වුණ නැති වුණාට නිදිමතයි කියනවා, බෑ කියනවා. අනිකුත් අර පාපයට යොමු වෙච්ච දේවල් වලට නම් අමුතු පුරුදු කරන්න ඕන කමක් නැහැ. ධර්මයට නතු වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ හිත රාග දෝෂ මෝහ ආදී කෙලෙස් වලට බර වෙනවා, දුගතිය හැදෙනවා. අවසානයේ දුප්පඤ්ඤෝ කියලා කිව්වේ හටගන්න හැම දෙයක්ම හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම විපාකයක්ම හේතුන්ගේ විසිරයාමෙන් නැති වෙනවා. සම්මුතියට මම මගේ කියලා සුසිල්වත්ව විනය ශික්ෂණයෙන් ජීවත් වෙනවා. අඩු ගානේ gederinවත් ඇහෙන දරුවනේ රාජකුමාරියක් නොවුනට එහෙම වෙනෝ නම් හොඳයි. එහෙම නොවුනත් හැබැයි නුඹල මට රාජකුමාරියක් කියලා දුප්පත් දෙමව්පිය වුණත් කියන්න පුළුවන්. කෙසේ වෙතත් එහෙම වුණත් නොවුනත් අපේ ජීවිතවල අපි පින් කළා තියෙනවා නුඹල වගේ දරුවෝ ලබන්න. මා බොහෝ අයගේ කතා අහලා තියෙනවා, දෙමව්පියෝ සතුටින් කියනවා මේ වගේ දරුවෝ ලබන්න අපි පින් කරලා තියෙනවා කියලා. අපිට අවබෝධය තියෙන්න ඕනේ. සම්මුතිය තුළ යෙහෙන් ජීවිතය පාත්වන එනමුත් දරුවනේ ඕනම මොහොතක අපි නුඹව දාලා යන්න පුළුවන්. නුඹලා දාලා යන්න පුළුවන්.
මම කියන මමවත් හැබෑවට මට අයිති නැති නම් තුල්ලු කරගෙන ලං කරගෙන නුඹලා මගේ වස්තුව හදවත කියලා. නුඹලා වෙනුවෙන්මයි ජීවිතය කියලා කුඩා කල පටන් කවල පොළ නාවල හැඩ බැලුවත් ඕනම මොහොතක් අවසන් මොහොත වෙන්න පුළුවන්. මෙය නේද තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සසර ගමන පුරාම අශෘතව පෘථග්ජන මිනිස්සු තේරුම් ගන්න බැරුව ඇඬුවා. කඳුළු වැගුරුවා. සිව් මහා සාගරයේ ජල කඳට වඩා වැඩි. අම්ම වෙනුවෙන් අප්පච්චි වෙනුවෙන් දුව පුතා සොහොයුරු සොහොයුරියන් ස්වාමි භාර්යාව පටන් හැම ඥාතින් වෙනුවෙන් ලෙඩ දුක් ඉදිරියේ භෝග වශනේදී මිනිස්සු ධහම තේරුම් ගන්න නැතුව අනිත්‍ය දුක් අනත්ත තිලක්කනේ අවබෝධ කරගන්න නැතුව හඬා වැළපුණා. පව් සිද්ධ කරා. ඔය දුෂ්ප්‍රඥාව. හැබැයි අවබෝධ කරගත්තොත් සම්මා ප්‍රඥාවට එනකොට සම්මුතිය තුල සතුටින් සැනසෙලිමත් ජීවිතය පවත්වනවා. ධර්මානුකූලව ඉගෙනීම රැකියාව වෘත්තිය යුතුයකම් කරනවා. හැබැයි ඔබට අහන්න ලැබේ ඔබ සත්පුරුෂ අය. උත්සාහයෙන් අදිෂ්ඨානයෙන් ධෛර්යයෙන් ජීවිතය පවත්වනවා. ඒ වගේම අවශ්‍ය තැන ඔබ යම් කෙනෙකුට දෙනවා. උදව් උපකාර කරනවා. ඔබේ වචන හැබෑවටම ඒ තමයි බහුජන කන්තා බහුජන මනාපා. කන් දෙකෙන් අහගෙන ඉන්න කැමැත්තක් තියෙනවා. අර්ථාන්විතයි, අත්වාදී, ධම්මවාදී, විනයවාදී, ගැළපෙනවා, තැනට ගැළපෙනවා, ධර්මයට, ස්වභාවයට, පරිසරයට ගැළපෙනවා. ඒකේ ගන්න දෙයක් තියෙනවා, අර්ථ රසයක් තියෙනවා, දහමට ගැළපෙනවා, මනුස්සකමට ගැළපෙනවා. ඒ වචනවල යටපත් වෙච්ච නපුරුකම් අනුන්ට හිංසා කරන හෝ කෙලෙස් වලින් බර වෙච්ච වචන නෙමේ. ගුණ යහපත් වූ වචන සැනසෙල්ලක් තිබෙනවා. අහගෙන ඉන්න කැමැති තව වතාවක් කියන්න. ජීවිතයේ අහපු හොඳම අදහස් පෙළකල හිතවලට දැනෙනවා. මෙච්චර කාලයක් මම මගේ කියලා දුක් වෙච්ච හඬපු තරහ තිබුණු මගේ හිත නිවුණා. ඔය වදන් පෙළ අහගෙන ඉන්නකොට බුදුබණ ඒ වගේමයි. හැබැයි බුදුබණ දේශනා කළොත් අහගෙන ඉන්නකොට පින්වත්නි ඒ ආකාරයෙන්මයි. මේට දක්වනවා මදු බහණී පුප්ප බහණී මේ පැණි වගේ කියලා. මල් වගේ කියලා. ඔබත් මගේත් වචන පෙළ මේ වගේ සකස් වුණොත් ඔබට gederin ඇහෙවි. තව වතාවක් කියන්න. මම කැමතියි මගේ අම්මා පුතේ කියනකොට. මගේ තාත්තා අප්පච්චි පුතේ කියනකොට. මම කැමතියි දරුවන්ට දුවේ පුතේ කියලා කතා කරන්න. එතකොට අම්මා කියලා අප්පච්චි කියලා නැත්නම් තාත්තා කියලා හඬ නැගෙනකොට අහන්න කැමතියි. ඒ වගේම ලොකු අක්කා ලොකු අයියා නංගි මල්ලි සුදු අක්කා පොඩි නංගි මල්ලි ලොකු අක්කා ලොකු අයියා ආදී වශයෙන් ඔබ පෞල් පරිසරය තුල පෞල් පරිසරයෙන් පිට යහළු මිතුරන් පවා ඔබ මගේ පවුල කෙනෙක් නැතු වුණාට මගේම කෙනෙක් සහෝදරයෙක් සහෝදරියක් කියලා දැනෙනවා. රටවල් දෙකක ජාති දෙකක පාට දෙකක් වුණත් වර්ණ සටහන් දෙකක් හැමේ තිබුණත් සංසාර ගමනේ හරි ඔබ අපි සමග ජීවත් වෙන්න නැති සැනසෙල්ලක් තියෙනවා. ඔව් ඕනම මොහොතක වෙන් වුණත් ඔබ වගේ කෙනෙක් ජීවිතේ මුණ ගැහිමම සැනසෙල්ලක් කියලා හිතවලට දැනෙන්න ඕනේ. බෝධිසත්ව ජීවිත හිතට නගාගෙන දුගතියෙන් වැළකීලා සුගතිය උරුම කරලා නිවනම අරමුණු කරන්න හිත අදිෂ්ඨාන කරගනිමු. තුනරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් පින්නත් ඔබ හැමම නිදුක් වේවා. නිරෝගී වේවා. සුවපත් වේවා. කොරෝනා උවදුර මේ රටින් ලෝකෙන් ඉක්මනින්ම බැහැර වෙලා ශාන්තියක්ම වේවා. හැමත මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවා. හැම දිනාටම උතුම් තුනරුවන් සරණයි. සමාජ සංගායනා